ආයිබෝවන් සුබෝදෑසන. අධ්‍යාපනය ලබන වගේම අපේ දරුවන්ට තියෙන තවත් අභියෝගයක් තමයි විභාගවලට ඉදිරිපත් වීම. මේ විභාගවලට ඉදිරිපත් වෙනකොට දරුවනේ අපිට තියෙන තවත් අභියෝගයක් තමයි අපිව සමාජයේ වර්ගීකරණයකට ලක්වීම. අපේ සියලු දරුවන්ට විභාගයක් පවත්වලා ඊට පස්සේ විශිෂ්ට සාමාර්ථ, සාමාර්ථ, සාමාන්‍ය සාමාර්ථ. ඒකට මෙන්න මේ ආකාරයට දීලා වර්ග කිරීමක් කරනවා. ඉතින් වර්ග කිරීමක් කරනකොට අපි කාටත් තියෙන එක තමයි ඉහළම වර්ගයට යන එක. ඉතින් හැම දරුවෙක්ම බලාපොරොත්තු වෙන්නේ විශිෂ්ට සාමාර්ථ සහිතව විභාගයේ සමත් වීම. ඉතින් අන්න ඒ විශිෂ්ට සාමාර්ථ සහිතව අපොස සාපේල විභාගයේදී ලකුණු ලබා ගන්න අන්න ඒ ආකාරයේ ප්‍රතිඵල ලබා ගන්න බලාපොරොත්තු වෙන දරුවන්ට විශේෂ දායකත්වයක් දක්වන වැඩසටහනක් එක්කයි දරුවනේ අද අපි ඔබ ළඟට එන්නේ ජාතික නාලිකාව ජාතික පාසල වැඩසටහනත් එක්කයි. ඉතින් සුපුරුදු බ්‍රහස්පතින්දා දවස ගණිතය එනම් ගණිතය තුල මේ දිනවල අපේ දරුවෝ දන්න පුනරීක්ෂණ පාඩම් මාලාවක් තමයි අපි ඔපිට කතා කරන්නේ. පුනරීක්ෂණ පාඩම් මාලාව අපි තෝරාගත්තේ අපේ දරුවන්ට වැඩියෙන් ලකුණු ලබා ගන්න පුළුවන් පාඩම් එකතු කරගෙන. ඉතින් අන්න ඒ යටතේ අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්න අපි එකතු කරගත්තා ත්‍රිකෝණමිතිය කියන පාඩම. ත්‍රිකෝණමිතිය කියන පාඩම වැදගත් වෙන්නේ දරුවනේ අනිවාර්යයෙන්ම ඔබට ලකුණු 10ක ගැටලුවක් ඔබට ලැබෙන නිසා. ඉතින් ලකුණු 10ක ගැටලුවක් ලැබෙන ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා ඉතාම පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් අඩු වැඩ ප්‍රමාණයක් තියෙන ආන්න ඒක නිසා අපි කැමති පාඩමක්. හැබැයි සමහර අවස්ථා සංකීර්ණ දැන් නැතුවා නොවේ. ඉතින් අපේ දරුවෝ මේ පාඩම් මාලාව තුල ඉගෙනගෙන තිනවා. පාසලේ ඉගෙනගෙන තිනවා. අපි ජාතික පාසල වැඩසටහන තුල අපි මේ පාඩම ඉගෙනුවා. එහෙනම් දරුවෝ දැන් මේ වෙනකොට ප්‍රශ්න වලට උත්තර ලියනවා ඇති. හැබැයි ඒ උත්තර ලියීමේදී ලකුණු 10ම නොලැබෙන අවස්ථාත් ඔබට ඇති. අන්න ඒ තැන්වලදී හිස් තැන් එහෙම නැත්නම් අඩුපාඩු ඔබට ඇති. ආන්නේ අඩුපාඩු ටිකත් අපි ආවරණය කරමින් ඔබේ ලකුණු 10 තහවුරු කර දීම තමයි අපේ පුනරීක්ෂණ වැඩසටහන තුල බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ තුල ත්‍රිකෝණමිතියේ තියෙන සුවිශේෂී අවස්ථා සුවිශේෂී දේවල් මතක් කරමින් විභාගයේ ආකෘතියේ ගැටලු පසුගිය විභාගවල ලැබුණු ගැටලු ඔබට ඉදිරිපත් කරමින් කොහොමද ඒවට පිළිතුරු ලියන්නේ කොහොමද ඔබේ පිළිතුරු සකස් විය යුත්තේ කියලා කතා කරන්නයි සූදානම් වෙන්නේ දරුවනේ. මුලින්ම අපි බලමු ත්‍රිකෝණමිතිය තුල මොනවද ඔබේ මතක් කරගත යුතු කාරණා. බලමු දරුවනේ ත්‍රිකෝණමිතිය කියන පාඩම ගොඩ නැගෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ සම්බන්ධව. එතකොට ඍජුකෝණී ත්‍රිකෝණ සම්බන්ධව කියපු ගමන් අපේ දරුවන්ට මතක් වෙනවා පයිතගොරස් සම්බන්ධය. ඒ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධය. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද සහ කෝණ අතර සම්බන්ධය තමයි අපි ත්‍රිකෝණමිතිය තුල කතා කරන්නේ. එහෙනම් මොනවද කතා කරපු සම්බන්ධ? එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක් අපි ගත්තාම ඍජුකෝණී ත්‍රිකෝණයකට තියෙනවා පාද තුනක්. මේ පාද තුන නම් කරගත්තනේ අපි. ආන්න බලමු කොහොමද නම් කරේ? ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදය. එතකොට මෙන්න ඍජුකෝණේ නැත්තම් අපි අපේ භාෂාවෙන් කිව්වොත් දිගම පාදය අපි කියනවා කර්ණය කියලා. ඒ වගේම තෝරාගත් කෝණයක් අනුව ඔන්න මම කෝණයක් තෝරගත්තා. තෝරාගත් කෝණයක් අනුව මේ කෝණයට ඉස්සරහින් තියෙන සම්මුඛව තියෙන ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය. එතකොට ඒ කෝණය බැඳුණු පාදය කර්ණය හැර බැඳුණු පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා මෙන්න මෙහෙම නම් කරගත්තා. එතකොට දරුවනේ දැන් ප්‍රශ්නයක් තියෙනවානේ කෝණය මේක හින්දානේ එහෙමුනේ. කෝණය වෙනස් වුණොත් ආන්නේ නම් කෝණය වෙනස් වුණොත් බලන්න අන්න මොන කෝණය වෙනස් වුණත් කර්ණය වෙනස් වෙන්නේ නැහැනේ. දිගම පාදේ එහෙම නැත්නම් ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදය. අපි කෝණයේ විදියට අනෙක් කෝණය තෝරාගත්තොත් දැන් කවුද සම්මුඛ පාදය වෙන්නේ? අන්න සම්මුඛ පාදය වෙන්නේ කෝණයට ඉස්සරහින් තියෙන එක්කෙනා බද්ධ පාදය වෙනකොට අනික් පාදය බද්ධ පාදය වෙනවා. එතකොට එහෙනම් ඔන්න දැන් අපි එකක් මතක් කරගන්න ඍජු කෝණී ත්‍රිකෝණයක තෝරාගත් කෝණය අනුව සම්මුඛ පාදය සහ බද්ධ පාදය වෙනස් වෙනවා. නමුත් කර්ණය වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපිට මතකයි පාඩම් මාලාව තුළ හිප්‍රකස් කියන ගණිතඥයා මේ පාදවල දිග අතර අනුපාතය තෝරාගත් කෝණයේ අන්න අගයක් විදියට හඳුන්වා දුන්නා. මොනවද කිව්වේ? එයා කිව්වා මෙන්න සම්මුඛ පාදයේ දිග කර්ණ පාදයේ දිගෙන් බෙදුවහම එන අනුපාතයට කිව්වා කෝණේ සයින් අගය කියලා. මතකයි ඔබට. ඊළඟට කිව්වා බද්ධ පාදයේ දිග කර්ණ පාදයේ දිගෙන් බෙදුවහම එන ඒන අනුපාතයට කිව්වා කෝණයේ කෝසයින් අගය cos x කියලා. ඒ වගේම දරුවනේ
ත්‍රිකෝණයේ සම්මුඛ පාදයේ දිග බද්ධ පාදයේ දිගෙන් බෙදුවට පස්සේන ඒ අනුපාතයට කිව්වා ටැන්ජන් x. එහෙම නැත්නම් ඒ කෝණයේ ටෑන් අගය කියලා මෙන්න මේ වගේ අගයන් තුනක් සම්බන්ධතා තුනක් කතා කරා. එතකොට මේ සම්බන්ධතා තුන මොකටද අපි භාවිත කරන්නේ? කෝණය දන්නවා නම් පාදයක් දන්නවා නම් ඉතුරු පාදයේ සීමිත සමීකරණයක් ආකාරයට පාවිච්චි කරන්න පුළුවන් අපිට. එහෙනම් මෙන්න මේ අනුපාත භාවිත කරමින් ඍජු කෝණී ත්‍රිකෝණයක අන්න පාදයක දිග සෙවීම කෝණයක විශාලත්වය සෙවීම තමයි අපි දරුවනේ මේ පාඩම තුල කතා කරේ. ඉතින් අපේ දරුවන්ට අවශ්‍ය වෙනවා සයින් කොස් ටෑන් මතක තියාගන්න. අපි පාඩම් මාලාව තුල කතා කරා පහසුවෙන් මතක තියාගන්න පුළුවන් සක බක සබ කියලා කෙටියෙන් සයින් කොස් ටෑන් පිළිවෙලට ගත්තට පස්සේ සක බක සබ කියලා මතක තියාගත්තට පස්සේ මේවා පාවිච්චි කරන්න හරි පහසුවෙන් පුළුවන්. එහෙනම් ඒ ආකාරයෙන් පාවිච්චි කරමින් අපි බලමු පුංචි මතක් කිරීම කීපයක්. බලන්න දරුවනේ දැන් ඔන්න පුංචි මතක් කිරීමක්. ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. කෝණයක් දන්නවා. පාදයක් දන්නවා. ඊට පස්සේ අපිට කියනවා BC දිග සොයන්න. දැන් BC දිග සොයන්න කිව්වහම ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ඔබට හඳුන්වා දුන්නා. දැන් කොයි එකද මන් තෝරගන්නේ? තෝරා ගන්නා ත්‍රිකෝණමිතික අනුපාතය. අන්න එහෙනම් අපිට පුළුවන් මෙන්න කෝණය මට ඕන BC අන්න සම්මුඛ පාදය සයන්න දාගත්තා අපි. එතකොට දීලා තියෙනගේ කර්ණය කයන්න දාගත්තා. දැන් මතක් කරනවා සක සයින්. අන්න අපිට තෝරගන්න ඕන සයින්. හැබැයි කොස් තෝරගත්තොත් වැරදි. ටැන් තෝරගත්තොත් වැරදි. එහෙනම් අන්න තෝරගන්න ඕන සම්බන්ධය අවශ්‍යතාවය සහ දී ඇති අගය සම්බන්ධ කරගෙන අපි හොයාගත්තා සයින්. එහෙනම් ඔන්න සයින් 41යි කලා 26. සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සක එහෙනම් සම්මුඛ පාදය BC කර්ණය 10යි. දැන් ඊළඟට අපිට ඕන මෙන්න මේ අංශක 41යි කලා 26ගේ සයින් අගය බලන්න. මොකකින්ද? සයින් වගුවෙන්. අපි චුට්ටක් වගුව බලමු. මෙන්න එහෙනම් වගුව ඔබට දිස්සෙනවා වගුවේ සයින් ප්‍රකෘති සයින් බලනකොට පාඩම් මාලාව තුල කිව්වා කොහොමද? වමෙන් ඉහළින් කිව්වා. ඇයි? එකම වගුවෙන් තමයි කොස් බලන්නේත්. සයින් බලන්නේ කොස් බලන්නේ එකම වගුවෙන්. එහෙනම් අපේ දරුවන්ට තියෙනවා වමෙන් ඉහළින් බලන්නේ සයින්, දකුණෙන් පහළින් බලන්නේ කෝසයින්. එහෙනම් අපිට තියෙන්නේ සයින්. එහෙනම් වමෙන් අංශක 41 මෙන්න අංශක 41 කලා 26. එහෙනම් මෙන්න බලන්න 41 26 නෑ මෙතන. අන්න තියෙන දරුවනේ 20. 6ක් මදි. ඒ පේලියම අපි යනවා අන්න මෙතන තීනාගිය 0.666.4. අන්න ඒ පේලියම ගියොත් අන්න අපිට 6 කෙලින් තියෙනවා 13 එකතු කරාට පස්සේ අපිට ලැබෙන දරුවනේ 0.66617. දැන් එහෙනම් ඔන්න වගුව බලන්නත් මතක් කරගත්තා. දැන් ඒ අගේ අරගෙන යමු අපි අපේ සයින් 41යි කලා 26ට අපි හොයාගත්ත අගේ ආදේශ කරාට පස්සේ ආන්න සමානයි XBC බෙදීම 10යි. බෙදීම 10 මේ පැත්තට ගුණ කිරීම වුණා. 10න් ගුණ කරාට පස්සේ අපිට ආව 6.17 මීටර් BC වල දිග. ඊට පස්සේ ඔබෙන් අහන විදියට සකස් කරන්න පුළුවන්. එතකොට මම මතක් කරේ ඍජු කෝණී ත්‍රිකෝණේ කොහොමද පාදයක දිගක් හොයාගන්නේ? දැන් ඉදිරියේදී විභාග ආකාරයේ ගැටලු හදනකොට ওই වගේ අවස්ථා එන හින්දා මම මතක් කරා. දැන් අපි බලමු ඒ වගේම කොහොමද කෝණයක් හොයාගන්නේ? කෝණයක් හොයාගන්නකොට එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙන්න ඕන. එතකොට පාද දෙකක දිග දැනගන්නත් ඕන. මොන කෝණේද හොයන්නේ කියන්නේ? ACB. මම ලකුණු කරගන්නවා ACB බලන්න. කවුද දීලා තින්නේ? කෝණයට සම්මුඛ පාදය මෙන්න සයන්න. කෝණයට බද්ධ පාදය මෙන්න බයන්න. සක බක සබ සයින් කොස් ටෑන් තෝරගන්න ඕන ටෑන්. ආන්න මම එහෙනම් ටෑන් තෝරගන්නවා. ටෑන් ACB සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය 8 බෙදීම 14. දැන් 8 14න් බෙදලා දශම ස්ථාන 4කට හදා ගන්න ඕනේ. ඇයි? මේ අපේ වගුවේ දශම ස්ථාන 4 සංඛ්‍යා තියෙන්නේ. එහෙනම් මං 8 14න් බෙදුවාම මට ලැබෙනවා 0.57114. දැන් අපි බලමු ටෑන් වගුවේ බලමු 0.57114 කොහෙද තියෙන්නේ? එහෙනම් අපි බලමු ටෑන් වගුව. මේන්න එතකොට වගුව ගත්තා. වගුවේ අපි බලනවා 5.714. බලන්න වගුවේ 5.714 නෑ. 5.714 නෑ. එහෙනම් ඊට වඩා අඩු වගය.
ඊට වඩා අඩු වගේ ගන්න අපි එන ඔන්න ACB මං ගන්න 5යි 7යි 1යි 4 මම බලන මේකේ තියෙන ඊට අඩු වගේ 5යි 6යි 9යි 6 තියෙනවා මට 5යි 6යි 9යි 6 එතකොට කොච්චරක් 5යි 6යි 9යි 6 කර කොච්චරක මදි තියෙනවද මට මදි 18ක් එහෙනම් මම බලනවා මේ 5යි 6යි 9යි 6 තියෙන්නේ කොහෙද අංශක 29 කලාත් 40 18ක් තියෙනවා ඒ පේලීම බලන් ගියාම 18ක් නෑ 19 තියෙනවා 19 ගමු අපි 19 තියෙනවා කලා 5 එහෙනම් දරුවනේ අංශක 29යි කලා 45යි අන්න 45යි අන්න කෝණය එනවා අංශක 29යි කලා 45යි කියලා දැන් මට පුළුවන් එතකොට මගේ අවශ්‍යතාවය සඳහා අන්න මේ අගයට අදාළ කෝණය මං හොයාගත්තා ACB කියලා කියන්නේ අංශක 29යි කලා 45යි. ඉතින් දරුවනේ මම මේ මතක් කරේ කොහොමද අපි වගුව බලන්නේ කොහොමද ත්‍රිකෝණයක් දුන්නහම මොන අනුපාතයද කියලා තෝරගන්නේ. එතකොට කෝණයක් බලන විදිය කෝණයක් සොයන විදියට පාදයක් හොයන විදිය මම මතක් කරලා දෙනවා. දැන් මේ දේවල් අන්න ඔබට ඉදිරියේ දැන් ඉදිරිපත් වෙන ගැටලු විසඳීමේදී භාවිත කරන්න පුළුවන්. දැන් එතකොට මම මතක් කරපු මේ දේවලුත් එක්ක අපි සිසිර සර් එක්ක බලමු විධිමත් ආකාරයේ ගැටලුවක් හදන්නේ කොහොමද කියලා. ඔව් දරුවනේ දැන් අපි මේ කතා කරමින් සිටින පාඩම ත්‍රිකෝණමිතිය පාඩම කොහොමද අපේ සාමාන්‍ය පෙළ විභාගයේදී අපිට බර තියන්නේ අපිට මොනතරම් වැදගත්ද අනිවාර්යයෙන්ම දරුවනේ ගණිතය දෙක ප්‍රශ්න පත්‍රය තුල ලකුණු 10ක් සහිත ගැටලුවක් අපේ දරුවන්ට මේ ආශ්‍රිතව ලැබෙනවා. එතකොට අපි ඉන්නේ පුනරීක්ෂණ පාඩම් මාලාවක. දැන් සමන්ස පුනරීක්ෂණ පාඩම් මාලාවක් නිසා ඔබ මතක තබා ගත යුතු ඔබ දැනගත යුතු සියලු කාරණා මතක් කරා. එහෙම නේද සමන්ස? ඔව්. එතකොට දැන් මේ සමන්ස සියලු කාරණා මතක් කරා නම් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුතේ මොනවද ඔබ දැනගන්න ඕනේ? ඔබ දැනගන්න ඕනේ පළමුව sin cos tan කියන අනුපාත තුන සකබක සබ. ඊළඟට සමන්ස පැහැදිලි කරා පාදයක දිග සොයන්න දැනගන්න ඕනේ. පාදයක දිග සොයන්න දැනගන්න ඕනේ. තව කෝණයක විශාලත්වය සොයන්න දැනගන්න ඕනේ. ඒ සඳහා ත්‍රිකෝණමිතික වගු භාවිත කරන්න දැනගන්න ඕනේ. මේට අමතරව තියෙන්නේ දරුවනේ සාමාන්‍ය සුළු කිරීම. සාරාංශයක් විදියට සකබක සබ sin cos tan මතක තියාගන්න ඕනේ. ඊළඟට වගු බලන්න දැනගන්න ඕනේ. සමන්ස පැහැදිලි කරා ඉතා හොඳයි. ඒ වගේම දරුවනේ ත්‍රිකෝණමිතිය භාවිතයෙන් පාදයක දිග සොයන්න කෝණයක විශාලත්වය සොයන්න. මෙන්න මේ විදියට ඔබේ ඔළුවේ සාරාංශයක් මට මෙන්න මේ ටික පුළුවන් කියලා තියෙනවා නම් අපි බලමු ගැටලු වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒ දැනුම ඒ හැකියාව ටික ඔබ ළඟ තියෙනවා නම් තමයි පහසු. නැත්තම් ගැටලු වලට මුහුණ දෙනකොට ගාන අමාරුයි කියලා තමයි අපිට දැනෙන්නේ. අපි බලමු අපි කතා කරන පළවෙනි ගැටලුව. දැන් මේ දිස් වෙන ගැටලුවෙන් අපි සාකච්ඡා කරනවා කොහොමද මේ විභාග ගැටලුවකට ඔබ මුහුණ දෙන්නේ කියලා. බලන්න දරුවනේ 2014 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඔබට ලැබුණු ගැටලුව. අපිට දීලා තියෙනවා රූප සටහනක්. සම්පූර්ණ රූප සටහන තුලම අපිට දීලා තියෙනවා දරුවනේ දිග දීලා තිනවා අවශ්‍ය කරන කෝණ දීලා තිනවා ඔබට දිස් වෙන ඔබට පුළුවන් ප්‍රශ්න පත්‍රය ළඟට ගන්න 14.6යි DE AD 20යි BC 15යි අංශක 90 ඍජු කෝණී ත්‍රිකෝණයකුත් ඒ අතරතුර තියෙනවා. ඔන්න අපෙන් පළවෙනි ප්‍රශ්න අහනවා EAD විශාලත්වය ACB AB දිග. අර අපි කිව්වේ පුතේ පාදයක දිග සෙවීම සහ කෝණයක විශාලත්වයේ සෙවීම කියන මෙන්න මේ ප්‍රධානම ඔය නිපුණතා දෙක තමයි ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. පාදයක දිග සෙවීම කෝණයක විශාලත්වය සෙවීම. දැන් අපිට මේ දීලා තියෙන රූප සටහන දැන් සමන්ස පැහැදිලි කරේ මොකද්ද? එක ත්‍රිකෝණයකට ත්‍රිකෝණමිතිය භාවිත කිරීම. අපිට තියෙන අත්දැකීම් එක්ක මේ දක්වා සාමාන්‍ය පෙළ විභාගයට ලැබුණු සෑම ත්‍රිකෝණමිතිය ගානක්ම ත්‍රිකෝණ දෙකක් සම්බන්ධ කරලා තිබ්බා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ EAD කෝණය EAD කෝණය මෙන්න මේ කෝණය හොයන්න අපි භාවිත කළ යුත්තේ මොන ත්‍රිකෝණයද කියලා ඉස්මතු කරගන්න. අපි භාවිත කරන්න ඕනේ EAD ත්‍රිකෝණය. EAD කෝණය හොයන්න EAD ත්‍රිකෝණය භාවිත කරමු. EAD ත්‍රිකෝණය මෙන්න මේ කෝණය. ඔන්න අපි ප්‍රශ්නය කරගමු. මෙන්න අපි හොයන්න ඕනේ කෝණයට දරුවෝ. ඔන්න බලන්න අපි විශේෂ උපක්‍රමයක් භාවිත කරා. මොකද්ද?
අවශ්‍ය ත්‍රිකෝණය තියාගෙන අනවශ්‍ය ත්‍රිකෝණය ඉවත් කරගත්තා. දැන් අපේ පුතා කොහොමද මේක කරන්නේ? ඔබට පුළුවන් මේ ත්‍රිකෝණය වෙන තැනක ඇඳගන්න. එහෙම නැත්නම් පොඩි කඩදාසි කෑලි දෙකකින් මේ අනිත් කොටස වහන්න. ඔන්න දැන් ඉස්මතු කරගත්තා මේ කෝණය සෙවීම සඳහා EAD කෝණය සෙවීම සඳහා අවශ්‍ය කරන ත්‍රිකෝණය ඉස්මතු කරගත්තා. දැන් සමන්ස පැහැදිලි කර මූලික සංකල්ප ටික තියෙනවා නම් EAD කෝණය වගේ. අපි යොදාගමු මේ EAD කෝණය ඔන්න සංකේතයක්. EAD කෝණයට සාපේක්ෂව අපිට දීලා තියෙන පාද දෙක. පාද දෙකක් දැනගන්න ඕනේ කෝණය සොයන්න නම්. මේ කෝණයට අනුව සාපේක්ෂව 14.6 කියන්නේ සම්මුඛ පාදය. සම්මුඛ පාදය සයන්න කියලා අපි ත්‍රිකෝණය ඇතුලෙන් ඉතා කුඩාවට ලියා ගන්නවා. ඊළඟට මේ 20 කියන්නේ කර්ණය. කර්ණය. එහෙම ලියාගත්තම අපිට දින වැරදෙන්න තියෙන හැකියාව අඩුයි. සක. සක කිව්වම ඔබට මතක් වෙන්න ඕන ටක් ගාලා. සක බක සබ sin cos tan sin ඔබ භාවිත කළ යුතු ත්‍රිකෝණමිතික අනුපාතය තමයි පුතේ sin. sin අපි ලියනවා sin EAD. එහෙම නැත්නම් ඔබට යම් සංකේතයක් θ x දාගන්න පුළුවන්. sin EAD සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය සා ක 14.6 බෙදීම 20. දැන් මං කිව්වා 14.6 20න් බෙදනවයි කියන එක සංඛ්‍යා සුළු කිරීම තුල ඔබේ හැකියාවක්. සංඛ්‍යා සුළු කිරීම. ඒක අපි 5 6 7 සියලුම ශ්‍රේණිවල ඉගෙන ගන්න ඕනේ. 14.6 20න් බෙදන්න 20න් බෙදුවම අපිට ලැබෙනවා sin EAD සමානයි 0.73 දැන් අපි වගුව භාවිත කරනවා. sin inverse එහෙම නැත්නම් sin ප්‍රතිසයින අපි වගුව තුල සමන්ස පැහැදිලි කරලා බලන ආකාරය ඒ ඔබේ මූලික දැනුම. මේ ගැටලුවකට මුහුණ දීම. එහෙනම් අපි බලනවා දරුවනේ EAD කෝණය තියෙනවා අංශක 46 කලා 52 කියන ස්ථානය තුල. අංශක 46 කලා 52. බලන්න අපිට ලැබුණු ගැටලුව අපි බොහොම සරල කරගෙන පිළිතුරු සපයපු ආකාරය. දැන් දරුවනේ ඊළඟ ප්‍රශ්නේ. ඔන්න දැන් අපි හොයාගත්ත EAD කෝණය අංශක 46යි කලා 52යි කියලා. ඒ වගේම දරුවනේ අපිට කියනවා ACB කෝණයේ විශාලත්වය සොයන්න. ACB කෝණය. ACB කෝණයේ විශාලත්වය හොයන්න දැන් අපිට ඔය ACB කියන්නේ මෙන්න මේ කෝණයනේ දරුවනේ. මෙන්න මේ කෝණයේ විශාලත්වය හොයන්න අනිවාර්යෙන් අපි භාවිත කරන්න ඕනේ ACB ත්‍රිකෝණය. ACB ත්‍රිකෝණය භාවිත කරන්න ඕනේ. හැබැයි එක පාදයක දිග විතරයි දන්නේ. දැන් ත්‍රිකෝණමිතිය භාවිත කරන්න බෑ. එක පාදයක දිග විතරයි දන්නේ. එතකොට අපි ත්‍රිකෝණමිතිය විතරක් නෙමෙයිනේ අපි ඉගෙනගෙන තියෙන තවත් කරුණු තියෙනවානේ. බලන්න මේ ගැටලුව තුළ තියෙනවා සුවිශේෂීතාවයක්. මොකද්ද? ජ්‍යාමිතිය කියන තේමාවේ තියෙන ඉතාම සරල සංකල්පයක් සම්බන්ධ කරලා තියෙනවා. මේ AD පාදයට BC පාදය සමාන්තරයි කියලා අපිට දීලා තිනවා. සමාන්තරයි කියන්නේ පුතේ මෙන්න තියෙනවා ඒකාන්තර කෝණ යුගලයක්. සරල රේඛා දෙක සමාන්තර නිසා මෙන්න මේ EAD කෝණයට ACB කෝණය සමානයි. අපිට පුළුවන් එකවර ලියන්න පුතේ. අපි එකවර ලියනවා ඔන්න ACB ඔන්න සමාන්තරයි. ඔබට දිස් වෙනවා ඊටාම පැහැදිලිව ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ජ්‍යාමිතිය තේමාවේ තියෙන ඊටාම සරල කාරණයක් භාවිත කරන්න සිදු වෙනවා මේ කෝණයට. එහෙනම් ACB කෝණය සමාන අංශක 46 කලා 52යි. දැන් මම මේක පැහැදිලි කරන්න ගත්ත කාලය සහ ඔබට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න යන කාලය හිතන් මේ එක ගැටලුවක් සඳහා දරුවනේ ඔබට තියෙනවා මිනිත්තු 18ක කාලයක්. ඒකින්ද හොඳට කල්පනා කරලා හිතලා කලබල නොවි බලන්න. මේ ඒකාන්තර කෝණ අවබෝධය තිබ්බනම් තප්පර 30කින් මේ උත්තරේ ලියන්න පුළුවන්. අපි යමු ඊළඟ කොටසට. ඒකාන්තර කෝණ ලිව්වේ නැතත් කමක් නැහැ. මොකද ජ්‍යාමිතිය පාඩම නොවන නිසා ACB අංශක 46යි කලා 52යි. ඔන්න දැන් අපෙන් අහනවා AB දිග පාදයක දිග කෝණයක විශාලත්වය. AB දිග. ඊටාම පැහැදිලි. AB දිග හොයන්න භාවිත කර යුත්තේ ABC ත්‍රිකෝණය. වෙන තැනක ඇඳගත්තා. එහෙම නැත්නම් පොඩි කොළ කෑල්ලක් තියලා වහගත්තා. ඔන්න AB දිග හොයන්න. දැන් මේකේ අපි දන්නවා BC පාදය දන්නවා. ඒ වගේම දරුවනේ ACB කෝණය දන්නවා අංශක 46 කලා 52යි. මේ කෝණයට සාපේක්ෂව හොයන්න තියෙන AB පාදය සම්මුඛ පාදය ලියාගත්ත සයන්න කියලා. අංශක 46 කලා 52 ලියාගත්ත සයන්න කියලා.
දීලා තියෙන පාදය හොයන්න තියෙන පාදය සම්මුඛ පාදය. දීලා තියෙන පාදය බද්ධ පාදය. පාද හඳුනා ගැනීම ඉතාම වැදගත්. සබ කිව්වම මොකද්ද පුතේ මතක් වෙන්නේ? tan. අපි භාවිත කළ යුතු ත්‍රිකෝණමිතික අනුපාතය tan අංශක 46යි කලා 52. බ සම්මුඛ පාදය AB බෙදීම බද්ධ පාදය 15. දැන් tan වගුවට පෙරලාගෙන tan වගුවට පෙරලා ගන්න. හරිම වැදගත්. සමහර මොහොතවල අපි ඇගීම් කටයුතු වලදී දකිනවා sin 46යි 52 මෙතනට ලියලා තිනවා. මොකද්ද කර වරද්ද? tan වගුව ඔබ බලන්න ඕනේ. නමුත් එකම ළඟනේ තියෙන්නේ ওই වගු sin වගුව බලලා තියෙනවා. ඒක නිසා tan වගුවට පෙරලාගෙන අංශක 46යි කලා 52ට අදාළ අගය 0.1.0.673 සමානයි AB බෙදීම 15 සමන්ස පැහැදිලි කරා. මේක සමීකරණයක් ලෙස මේ අනුපාතය භාවිතයට ගත්තට පස්සේ සමීකරණයක්. හරස් ගුණිතය 15 ගුණ කරන් 1.0673 ගුණ කිරීම 15 සමානයි AB. අන්න මම ආයෙ මතක් කරනවා. සාමාන්‍ය ගුණ කිරීම 10673 මේ තියෙන්නේ දශම තිත ඉවත් කරොත් 10673 15න් ගුණ කරලා දශම ස්ථාන 4ක් තියන්න අපිට ලැබෙනවා දරුවනේ AB සමානයි 16.01 දෙවන දශම ස්ථානයට දෙවන දශම ස්ථානයේ බිඳුව බිඳුවට දකුණින් තියෙන 9 ඒකින්ද එකක් එකතු කරා 16.01 සෙන්ටිමීටර් ඒකකයේදීම ඉතාම වැදගත්. ඔව් සමන්ස ඔව් සිසිර සර් මං හිතන්නේ අර මුලින් මම මතක් කරපු දේවල් ටික අපේ දරුවෝ බොහොම පහසුවෙන්ම මං හිතන්නේ යොදා ගන්න ඇති සිසිර සර් එක්ක මේ ගැටලුවේදී. දැන් සිසිර සර් ඊළඟට මේ ගැටලුව හදනකොට අපේ දරුවන්ට ඊළඟට ඕන වෙන දෙයක් තමයි මේ රූපේ දැන් දුන්නනේ. රූපේ දුන්නොත් ත්‍රිකෝණේ තියෙනවා අපිට පුළුවන් සකබක සබ දාලා උක හදන්න. රූපේ ඇඳ ගන්න විස්තරයක් දුන්නොත් ආනේ විස්තරේදී අපේ දරුවන්ට මතක ඇති තිරස්තලයේ කෝණ සහ සිරස්තරයේ කෝණත් ඔබට මතක් කරා. එහෙනම් අපි බලමු ඊළඟ ගැටලුවේදී අපි උත්සාහ කරනවා රූපයක් අඳිනකොට මොනවද භාවිත කරන්න කියලා මතක් කරන්න. බලන්න දරුවනේ ගැටලුව දිහා. අපිට ගැටලුවක් දීලා තියෙන්නේ දැන් රූපයක් නෑ විස්තරයක් දීලා තියෙන්නේ. එහෙනම් මේ විස්තරය තුල අපි කොහොමද රූපයක් ඇඳගන්නේ? බලන්න දරුවනේ තිරස් බිමක ඒ ස්ථානයේ සිට සී පොල් ගසේ දිගංශය අංශක 150කි. අන්න දිගංශය සම්බන්ධ කරලා තියෙනවා තිරස්තලයේ කෝණ සඳහා. ඒ සිට අංශක 60ක දිගංශයෙන් හා මීටර් 100ක් දුරින් B ස්ථානයේ අඹගස පිහිටයි. තවද B සිට සී පොල් ගසේ දිගංශය අංශක 200කි. ඔන්න විස්තරයක් තියෙනවා. දැන් විස්තරේ කියෝ ඉන්න ඕනේ නෑනේ. අපි මේක දල රූපයක දක්වමු. දැන් දල රූපයක් අඳිමු. දැන් ඔන්න අපි බලමු මේ විස්තරේ ඊට පස්සේ මගෙන් අහනවා දල රූපයක දක්වන්න ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් B සිට C ට දුර සොයන්න දුරක් හොයන්න. ඊට පස්සේ අන්න තවත් එකක් තියෙනවා D ස්ථානයේ ලිඳක් තියෙනවා කියලා කියනවා. D ස්ථානයේ පිටින් දිගංශය වන්නේ කියනවා. එතකොට මේ සේරටම අපිට ත්‍රිකෝණමිතික වගු භාවිත කරන්න හැකියාව තියෙනවා. බලමු දරුවනේ නම් දැන් ඔන්න බලන්න ඉස්සෙල්ලම අපි කරන්න ඕන මේ රූපය ඇඳ ගන්න ඕන. රූපය ඇඳලා ඕකේ ඍජු කෝණී ත්‍රිකෝණ හොයා ගන්න අවශ්‍යයිනේ. දැන් ඊළඟ අපි තොරතුරු තිරස් බිමක ඒ ස්ථානයේ සිට. එහෙනම් අපි ඒ ස්ථානය ලකුණු කරගමු. මෙන්න ඒ ස්ථානය. දැන් කියන්නේ දිගංශයනේ. දිගංශය කතා කරනකොට අපේ දරුවන්ට ටක් ගාලා මතක් වෙනවානේ මේක උතුර ඕනනේ. එහෙනම් අපි ඇඳ ගන්න උතුර. මෙන්න උතුර. ඊට පස්සේ ඒ ස්ථානයේ සිට අන්න සී පොල් ගසේ දිගංශය අංශ 150යි. දිගංශය කිව්වේ උතුරෙන් පටන් ගන්න ඕනේ කිව්වා දක්ෂිණාවර්තව භ්‍රමණය වෙන්න ඕනේ කිව්වා ඉලක්කන්තුරකින් කෝණේ ලියන්න ඕනේ කිව්වා. දැන් එහෙනම් උතුරෙන් පටන් ගන්න දක්ෂිණාවර්තව ඔර්ලෝසු කටුව යන පැත්තට අංශක 150ක් ගියාට පස්සේ මේන්න මේ ආකාරයට මෙන්න මේ පැත්තෙන් තියෙනවා එතකොට සී පොල් ගස. සී පොල් ගස තාම සී පොල් ගස තීර තැන දන්නේ නැහැ. මේ පැත්තේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඒ සිට අංශක 60ක දිගංශයෙන් ආයි ඒවල ඉඳලා 60ක් දකුණු පැත්තට ආන්න කැරකුණාම මෙන්න මෙහෙම 60ක් ගියාම තියෙනවලු අන්න ඒ පැත්තෙන් තියෙනවලු මීටර් 100ක් දුරින් B ස්ථානයේ අඹ ගහක් තියෙනවලු. ඔන්න මීටර් 100ක් දුරින් B ස්ථානයේ අඹ ගහක් තියෙනවලු. දැන් ඔන්න ඒකත් ඇඳගත්තා. එකින් එක ඇඳගෙන යන්. ඊට පස්සේ කියන දරුවනේ B ස්ථානයේ අඹගස පිටයි තවද B සිට C පොල් ගසේ දිගංශය. අන්න දැන් C තියෙන්නේ මේ පැත්තෙන් කියලා දන්නෝ. දන්නේ තවම B වල ඉඳලා C පොල් ගසේ දිගංශය B සිට නම් B වලට උතුර අවශ්‍යයි. මෙන්න උතුර තියෙනවා. එහෙනම්
අංශක 200ක දිගංශයකින් අංශක 200ක් මෙන්න මේ ආකාරයට ආවහම මේන්න මේ පැත්තෙන් පේනවා. එතකොට අපිට C අන්න දැන් නිශ්චිතවම අපිට තියෙන C තියෙන ස්ථානය. එහෙනම් දරුවනේ මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් රූපය ඇඳ ගන්න පුළුවන්. එතකොට මේ කියපු විස්තරට. හැබැයි රූපය ඔහොම ඇඳට අපිට එහෙම හරියන්නේ නැහැනේ. දැන් ත්‍රිකෝණමිතික වගු භාවිත කරන්න එපයි. ඍජු කෝණී ත්‍රිකෝණයක් ඕන, කෝණ ඕන. දැන් මේවා අවශ්‍යයි. දැන් අපේ දැනුම යොදා ගන්න ඕනේ ඒ සඳහා. දැන් බලන්න මෙතන මුළු එක්කෙනා 150යි. මේ කෝණය 60යි. 150න් 60ක් ගියහම මෙන්න 90යි. එහෙනම් මට පුළුවන් මේන්න මෙතන පුළුවන් මට අන්න අංශක 90 බව දාගන්න. ඇයි? ඍජු කෝණී ත්‍රිකෝණයක් අවශ්‍යයි. දැන් දන්නවා අපි දැනුමේ තියෙනවා. ආන්න එහෙනම් දැන් ඊට පස්සේ අපිට මෙතන අංශක 60යි. ඊට පස්සේ බලන්න දරුවනේ මේ උතුරේ B වල තියෙන උතුර හැම පහළට දකුණට ගත්තොත් අන්න අංශක 180යි. එහෙනම් 200න් 180ක් ගියාම අපිට පුළුවන් මෙන්න මේ කෝණේ අංශක 20යි කියලා මම සරල කරගත්තා මගේ අවශ්‍යතාවලට ගැලපෙන ආකාරයට. එතකොට මගේ දැනුම යොදාගෙන. දැන් ඊට පස්සේ ආන්න දැන් මේ අංශක 100 දැන් ඔන්න මගේ අවශ්‍යතාවය ආකාරයට මගේ රූපය සකස් කරගත්ත. දැන් මගෙන් අහනෝ B සිට C ට දුර. ආන්න දැන් B සිට C ට දුර. මේ තියෙන BC මේන දුර අහනවා. එතකොට ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවද? ඔව් ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණේ කෝණයක් දන්නවද? කෝණයක් තවම පේන්නේ නැහැ. එහෙනම් මට මෙන්න මෙතන කෝණය හොයාගන්න පුළුවන්. එහෙනම් මම කෝණය හොයාගමු 120යි 20යි 40 140යි 180 වෙන්න අන්න අංශක 40යි කෝණයක් මං හොයාගත්තා. පාදයක් දන්නවා. එහෙනම් අපි තෝරමු මොන ත්‍රිකෝණමිතික අනුපාතයද කියලා. එහෙනම් ඔන්න අපිට තියෙන්නේ හොයන්න තියෙන්නේ කර්ණය දීලා තියෙන්නේ බද්ධ පාදය අන්න සක බක සබ බක කියලා කියන්නේ cos ආන්න මන් ලියනවා cos. එහෙනම් cos අංශක 40 සමානයි බද්ධ පාදය පෙදීම කර්ණය බද්ධ පාදය. එතකොට CI කර්ණය BC. දැන් එතකොට cos 40 වගුවෙන් බලන්න පුළුවන් අපේ දරුවන්ට සයින් වගුවෙන් බලන්න. එතකොට කොහොමද? දකුණෙන් පහලින්. ආන්න එහෙනම් දකුණෙන් පහලින් අපි බලනවා cos 40 cos 40 කලා බිඳුව 0.7යි 6යි. එහෙනම් 100 බෙදීම BC අපිට පුළුවන් හරස් ගුණිතය දාලා සුළු කිරීම කරන්න පුළුවන්. අන්න 100 0.7යි 6යි බිඳුවෙන් බෙදන්න. දැන් අපේ දරුවන්ට පේනවා මේ අවස්ථාව සංකීර්ණයි. 100 මේ දශම ගානෙන්. ඉතින් අපිට පුළුවන් ලඝු යොදා ගන්න. ඒ සඳහා ලඝු යොදා ගන්න. මම මේ අවස්ථාවේ ලඝු යොදා ගන්නේ නැහැ. සුළු කළා අපි පිළිතුර ගන්නවා. දරුවන්ට සුළු කිරීමේදී ලඝු පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. එහෙනම් අපිට එනවා BC වලගය 130.55යි ආසන්න මීටරයට. ආසන්න මීටරයට නම් අන්න 131යි මීටර. ඔන්න හොයාගත්ත. එතකොට B වල ඉඳලා C ට දුර. තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි කොටසේ අපෙන් අහනවා B සිට අංශක 110ක දිගංශික මීටර 70ක් දුරින් D ස්ථානයේ ලිඳක් පිහිටයි. ආන්න B වල ඉඳලා ඔන්න බලන්න B වල ඉඳලා අන්න අංශක 110ක දිගංශයකින් සහ මීටර් 70ක් දුරින් ඉන්නවලු අන්න ලිඳක් තියෙනවලු B ස්ථානයේ. දැන් කියනවා මෙම තොරතුරු දල රූපය දක්වන්න ඕන දැක්කුවා. අපි දල රූපය දැක්කුවා. ඊට පස්සේ කියන දරුවනේ අන්න D ස්ථානයේ පිට ලිඳේ සිට C ගස පෙන්න දිගංශය. ආන්න දැන් කියන්නේ මෙන්න මෙතන ඉඳලා බැලුවාම මෙන්න මේ දිගංශය අහන්නේ. එතකොට දිගංශය අහනකොට අපි දන්නව දරුවනේ මේ කෝණය 110යි නම් මේ කෝණය අංශක 70ක් වෙන්න ඕන. මේක 180 නිසා අන්න 70යි 20යි 90යි. අන්න ආපහු ඍජු කෝණී ත්‍රිකෝණයක් අපිට නිර්මාණය වෙනවා. ආන ඍජු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය වෙනවා. එහෙනම් දැන් ඍජු කෝණී ත්‍රිකෝණේ අපිට අවශ්‍ය වෙන්නේ කෝණයක් හොයාගන්න ඕන. මේ කෝණය හොයාගත්තොත් දිගංශය හොයන්න පුළුවන් මට. එහෙනම් කෝණයක් හොයාගන්න ඉස්සෙල්ලා කිව්වා වගේම මෙන්න අවශ්‍ය කෝණය පාද දෙක අඳුරගමු. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සබ කියලා කියන්නේ tan. එහෙනම් මම ලියනවා tan අන්න BDC සමානයි 131 බෙදීම 70. 131න් 70න් බෙදන්න පුළුවන් අපිට 1.871යි. ආන්න tan වගුවේ බලමු දරුවනේ මේ අගය කොහෙද තියෙන්නේ කියලා. ඒ බැලුවට පස්සේ ඔබට ලැබෙනවා අන්න අංශක 61යි කලා 52යි කියලා මෙන්න මේ කෝණය. දැන් අපෙන් අහන්නේ මොකද? ඕක නෙවෙයිනේ දිගංශයේදී අහන්නේ.
අපෙන් අහන්නේ දිගංශය. එහෙනම් අපි බලමු දිගංශය D සිට මෙන්න මේ පොල් ගස පෙන්න දිගංශය අහන්නේ. දිගංශය කියන්නේ දරුවනේ මෙන්න මේ සම්පූර්ණ කෝණය. එහෙනම් ඒ සඳහා අපිට පුළුවන් මෙන්න මේ කෝණය යගේ හොයාගන්න. මේ කෝණය හොයලා තින්නේ. එතකොට අපිට මේ කෝණය දන්නවා නම් 360න් අඩු කරපු ගමන් අපිට කෝණය හොයන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් බලන්න මෙතන 61යි 52යි මෙන්න මිත්‍ර කෝණ දෙක 110යි නම් මෙතන එහෙනම් 70ක් වෙන්න ඕන. ආන්න දැන් දරුවනේ අපිට තියෙනවා 61යි 52යි 70යි එකතු කරාම අපිට ලැබෙනවා 131යි 52ක් මෙන්න මේ කෝණය. එතකොට මට අවශ්‍ය වෙන්නේ පරාවර්ත කෝණය. එහෙනම් අපිට පුළුවන් D සිට C දිගංශය 360න් අඩු කරන්න පුළුවන් 131යි 52 අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා අංශක 228යි කලා 8යි කියලා. එතකොට මම මේ ඔබට ඉදිරිපත් කරේ අපිට සංකීර්ණ දැන් මං ඉදිරිපත් කර රූපේ සංකීර්ණ රූපයක්. ටිකක් සංකීර්ණ. හැබැයි සංකීර්ණ වුණාට කියන විදිහට ඒ දිගංශය පාවිච්චි කරලා අපිට පුළුවන් රූපය ඇඳගත්තට පස්සේ අර සිසිර සරුත්මවත් ඉස්සෙල්ලා කිව්වා වගේ ඍජුකෝණී ත්‍රිකෝණ හදාගන්න එක විතරයි අවශ්‍ය වෙන්නේ ත්‍රිකෝණමිතික අනුපාතය දීම සඳහා. දැන් එතකොට අපි මේ කතා කරපු ගැටලුව රූපයක් ඇඳගෙන අපි හදපු ගැටලුව. සිසිර සර් තවත් අපි අවස්ථාවක් අපේ දරුවන්ට දෙමු. ඔව් දරුවනේ දැන් සමන් සර් පැහැදිලි කරේ දිගංශය. අපි දිගංශය කතා කරන්නේ තිරස්තලයේ. මෙන්න මේ ආකාරයට තිරස්තලයේ. එතකොට තිරස්තලයේ දිගංශය කතා කරනවා නම් මෙහෙම සිරස්තලය මේ අතට මේ සිරස්තලයේ රූප සඳහා අපි කතා කරන වචන දෙකක් ඔබට මතක ඇති 9 ශ්‍රේණිය තුල ආරෝහණ කෝණය සහ අවරෝහණ කෝණය. ආරෝහණ කෝණය අවරෝහණ කෝණය. අපි ගැටලුව සාකච්ඡා කරන ගමන් බලමු. අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ 2018 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුව. ඔබට දිස් වෙනවා ගැටලුව. බලන්න දරුවනේ සිරස්තලයේ අපිට කියනවා සමතල තිරස් පොළවක සිරස් තලයේ කියපු ගමන් තිරස් පොළවකුල් පොළව තිරස්. නමුත් කණුවක් හිටෙව්වට පස්සේ ඒ කණුව සිරස් AB කණුවක් තියෙනවා. මම සාරාංශයක් විදිහට කියවන්න. AB කණුවක් සිරස් කණුවක්. එයට මීටර් 30ක් දුරින් පිහිටි C ලක්ෂය. මෙතන ඉඳලා AC දුර මීටර් 30යි. AC දුර මීටර් 30යි. C ලක්ෂය රූපයේ දැක්වේ. C සිට නිරීක්ෂණය කළ විට කණුව මුදුනේ ආරෝහණ කෝණය. බිම ඉඳන් උඩ බලනකොට හැදෙන්නේ ආරෝහණ කෝණය. උඩ ඉඳන් බිම බැලෙනකොට හැදෙන්නේ අවරෝහණ කෝණය S මට්ටම සමග. එතකොට B හි ආරෝහණ කෝණය අංශක 48යි. මෙන්න මේ C ඉඳන් බලනකොට B දිහා මෙන්න මේ කෝණය අංශක 48යි. සාරාංශයක්. A සිට C හි දිශාවට D ලක්ෂය වෙත A ඉඳලා C පැත්තටම ගිහිල්ලා D ලක්ෂයට ගිහිල්ලා. ගියාට පස්සේ මේ B කණුවට ගැට ගහලා තිනවා මීටර් 50ක් දිග කම්බයක්. ඉහත තොරතුරු රූපයේ ඇතුළත් කරන්න. ඔන්න පළවෙනි ප්‍රශ්නය. D සිට නිරීක්ෂණය කළ විට B හි ආරෝහණ කෝණය. D ඉඳලා B දෙස බලනකොට මෙන්න මේ ආරෝහණ කෝණය අංශක 40ට වඩා විශාල බව පෙන්වන්න. බලන්න දරුවනේ මේ ගැටලුව තුළ තියෙන විශේෂත්වය මේ ගැටලුව ඉහළ ගණේ හැකියා මැනෙන ගැටලුවක්. ඒ මොකද්ද? අපිට ප්‍රශ්නය වෙන් කරලා විව්වගත කරලා එකින් එක දීලා නැහැ. එකවර අපෙන් අහනවා අංශක 40ට වඩා විශාල බව පෙන්වන්න. එතකොට දරුවනේ අපි මොකද කරන්න ඕනේ? මේ ගණිතය තුළ මේ විශාල බව පෙන්වන්න කුඩා බව පෙන්වන්න කියන එකට අපි කරන්න ඕනේ මොකද්ද? ඒ කියන කෝණය හොයමු. මොකද්ද? BC D ඉඳලා බලනකොට B හි ආරෝහණ කෝණ. මෙන්න මේ කෝණය අපි හෙව්වනම් 40ද 39ද 41ද ලොකුද පොඩිද මේ සියලු කාරණා ලැබෙනවනේ. ඒකින්ද අපි ගණිතය තුල හේතු දක්වනකොට පුළුවන් තරම් ඉලක්කයටම අපි කියන්නේ අදාළ තොරතුරු හොයලා බලලා. මෙහෙම වෙනවා එහෙම නැහැ. අපි බලමු දරුවනේ නම් තොරතුරු ටික. ඔන්න මං තොරතුරු ඇතුළත් කරනවා. මීටර් 30යි. අංශක 48යි ආරෝහණ කෝණය. මේ කම්බියේ අංශක 48යි මේ කම්බියේ දිග මීටර් 50යි. ඔච්චරනේ අපි ළඟ තොරතුරු තියෙන්නේ. ඔන්න රූපයේ තොරතුරු ඇතුළත් කරා. දැන් මොකද්ද අපි හොයන්න ඕනේ? අපේ අරමුණ තමයි ADB කෝණය. D සිට B හි ආරෝහණ කෝණය අංශක 40ට වඩා වැඩි බව පෙන්වීම. ඒ සඳහා අපි මේ කෝණය හොයමු. හැබැයි දරුවනේ ඔබ හිතන්න ලකුණු 10ක් සහිත ගැටලුවක එක වරක් ත්‍රිකෝණමිතික අනුපාත භාවිත කරලා මේ කෝණය හොයන්න බෑ අපිට.
ඒ බව අපි තහවුරු කරගමු. මේ කෝණය හොයන්න නම් අපි භාවිත කරන්න ඕනේ ABD කියන ඍජුකෝණී ත්‍රිකෝණය. ABD කියන ඍජුකෝණී ත්‍රිකෝණේ පාද දෙකක් දැනගන්න එපැයි. දන්නේ හැබැයි BD කියන පාදය විතරයි. තව පාදයක් දැනගත්තා නම් ලකුණු 10යි. කොහොමද තව පාදයක් දැනගන්නේ? බලන්න ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයේ තියෙනවා එක පාදයකුයි එක කෝණයකුයි අපිට පුළුවන් AB හොයාගන්න. AB දිග හොයාගත්ත නම් දරුවනේ AB දන්නවා BD දන්නවා මේ කෝණය හොයන්න පුළුවන්. ඔන්න අපි මේ ගැටලුවට පිළිතුර දක්වා යන පාර පිරිසිදු කරගත්තා. මෙහෙම තමයි යන්න ඕනේ කියලා තීරණය කරගත්තා. මොකද්ද තීරණය? මේ ABC ත්‍රිකෝණය භාවිත කරලා AB පාදයේ දිග හොයාගන්නවා. AB පාදයේ දිග හොයාගත්තට පස්සේ AB පාදය සහ BD පාදය ඇසුරෙන් මෙන්න මේ කෝණය හොයනවා. කෝණය හෙව්වට පස්සේ ඒක අංශක 40ද 41ද 39ද කියලා අපි බලමු. එහෙනම් දරුවනේ පාර පැහැදිලිනේ. අපි යමු. ඔන්න මම AB අගය හොයන්න නම් ABC ත්‍රිකෝණය පමණක් ඉතුරු කරගන්නවා. අංශක 48 කෝණයට සාපේක්ෂව AB කියන්නේ සම්මුඛ පාදය සයන්න ලිව්වා. දීලා තින්නේ බද්ධ පාදය බයන්න ලිව්වා. සබ මොකද්ද දරුවනේ සබ කියන ත්‍රිකෝණමිතික අනුපාතය? tan අංශක 48 සමානයි AB බෙදීම සාබ AB බෙදීම 30. යනවා tan වගුවට. tan අංශක 48 කලා බිඳුව බලනවා 1.1106 සමානයි AB බෙදීම 30. දැන් පාර දන්න නිසා ඉක්මනට යනවා අපි. AB බෙදීම 30 සමීකරණයක් 30න් ගුණ කරනවා 1.1106 ගුණ කරනවා 30න් ඔන්න ලැබෙනවා අපිට AB 33.318 බිඳුවයි. 33.318 බිඳුවයි AB 33.318 බිඳුව අතහැරලා ගත්තා. වට යන්න ඕනේ. ඇයි? අපින් අහන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. අපි මේ යනවා අපේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න. එතකොට අපිට හම්බ වුණු උත්තරයක් මේක. වට යන්න ඕනේ. එහෙනම් දරුවනේ AB කියන්නේ මීටර් 33.318. දැන් අපි සම්පූර්ණ රූපය ගමු. දැන් අපි ගමන භාගයක් ගිහිල්ලා තියෙනවා. ඔන්න සම්පූර්ණ රූපේ. දැන් මේ කෝණය හොයන්න ඕනේ. එහෙනම් අපි ABD ත්‍රිකෝණය විතරක් ඉතුරු කරගමු. වෙන තැනක ඇඳගමු. මෙන්න අපි යොදනවා මේ කෝණය හොයන්න තියෙන කෝණයට සාපේක්ෂව සම්මුඛ පාදය. අපි හොයාගත්ත පාදයේ සම්මුඛ පාදය, දන්න පාදයේ කර්ණය. සක මොකද්ද පුතේ සක කියන්නේ? sin. sin අපි ලියනවා ADB sin ADB ADB සමානයි සා කියන්නේ 33.318යි බෙදීම ක කියන්නේ කර්ණය 50යි 33.318 50න් බෙදනවයි කියන්නේ දරුවනේ 5න් බෙදලත් ඔබට උත්තරය ගන්න පුළුවන් 5න් බෙදලා දශම තිත තව එක වතාවක් වම් පැත්තට ගෙනාව නම් 50න් බෙදුවා හා සමානයි ආයි කියනවා 50න් බෙදීම වෙනුවට 33.318 5න් බෙදලා ලැබෙනු පිළිතුරේ දශම තිත තව එක වතාවක් වම් පැත්තට ගේන්න. ඒ කියන්නේ දරුවනේ 10න් බෙදනවා වගේනේ. 5න් බෙදුවා 10න් බෙදුවා 50න් බෙදුවා. ඔන්න ලැබෙනවා අපිට sin ADB 0.66663. මේ මොකද්ද? sin ADB. අපිට ඕනේ ADB කෝණය. ඔන්න අපි හොයනවා sin වගුවේ අපි ප්‍රතිසයින sin ඉන්වර්ස් බලනවා. අංශක 41යි කලා 47යි. වැඩේ හරිනේ. අංශක 41යි කලා 47යි. 40ට වඩා වැඩි බව පෙන්වන්න. කොහොමද ඒක පෙන්වන්නේ? මෙන්න මේ ආකාරයට අසමානතා ලකුණක් භාවිත කරලා පෙන්වන්න. අංශක 40ට වඩා 41යි කලා 47 විශාලයි කියලා අසමානතා ලකුණක් භාවිත කරලා පෙන්නුවා. ඊට පස්සේ ලියනවා D සිට B හි ආරෝහණ කෝණය අංශක 40ට වඩා විශාල වේ. දැක්කද දරුවනේ ඉහළ ගණේ හැකියාව මෙන්නෙන ගැටලුවකට පිළිතුරු සපයන ආකාරය. එහෙනම් අපි මේ ආකාරයෙන්ම තවත් ගැටලුවක් සමන්ස එක්ක සාකච්ඡා කරමු. ඔව් සිසිර සර් මම හිතන්නේ 2018 ගැටලුවේදී අපේ දරුවන්ට තේරෙන්නේ නැති ලොකු දෙයක් නෙවෙයි. කෝණයක් සහ පාදයක් සෙවීම තුලින් ලකුණු 10ක් ලබා ගන්න පුළුවන් කියන හැඟීමෙන් නැති. අපි බලමු දරුවනේ හුඟක් දුර නෙවෙයි. ගිය වසරේ 2020 වසරේ මොන වගේ ගැටලුවක්ද අපෙන් ඇහුවේ? සිසිර සර් කිව්වා වගේ මිත්තාම සරල ගැටලුවක්. බලන්න ඔබට දිස්සෙන මේ ගැටලුව දිහා. දැන් බලන්න දරුවනේ 2020 දී අපිට ලැබෙනවා අපේ දරුවන්ට අර වගේම රූපයක් දීලා ඊට පස්සේ මෙන්න මේ විස්තරයක් කියනවා. දැන් ඉස්සෙල්ලා මම එකක් ඕගොල්ලන්ට ඉදිරිපත් කරා
දිගංශය සම්බන්ධ කරලා සිසිරසර් ඉදිරිපත් කරා සිරස්තලයේ කෝණ ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ සම්බන්ධ කරලා. දැන් ඒ වගේ විවිධ ওই දෙකම සම්බන්ධ කරන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. සමහර අවස්ථාවක පුළුවන් ඔබට පුළුවන් සමහර අවස්ථාවකදී නිකන් තවත් දකුණෙන් තියෙනවා වමෙන් තියෙනවා ওই වගේ. දැන් බලන්න මේකේ එහෙම කතාවක් කියනවා. සමතලක බිම විට ABCD ලක්ෂ 4 රූපයේ දැක්වේ Aට දකුණින් Dද Dට නැගෙනහිරින් Bද. බලන්න එහෙම කියනකොට නිකන් අර ආරෝහණ කොටත් ඒ වරෝහණ කොටත් නෙවෙයි. හැබැයි සමහර තැන්වලදී දිගංශයත් සම්බන්ධ කරන්න. මෙන්න මේ වගේ විස්තරයක්. අපි විස්තරය කියවන්න ඔබට මෙහෙම විභාගයේදී විස්තරය කියවා තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා. රූපයක් දීලා තියෙනවා විස්තරයක් තියෙනවා. රූපය ඇඳගෙන අර සිසිරසර් ඉස්සෙල්ලා ගානේ කරා වගේ දත්ත ඇතුළත් කරමු. නිකන් කියවා සිටීමෙන් වැඩක් නෑ ඔබට. එහෙනම් අපි මේ වගේ යමු ඉස්සරහට. එහෙනම් දැන් අපිට කියනවා මෙන්න මෙහෙම අපිට කියනවා සමතල බිමක පිහිටි ABC. දැන් මෙන්න මේකේ අපිට මේ තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. ඇතුළත් කරන්න ඉස්සෙල්ලා අපි චුට්ටක් බැලුවොත් මොනවද අපිට කරන්න කියන්නේ අවසානයේ? අපිට කියනවා 2BCD කෝණය DAB කෝණයට වඩා විශාල බව. දැන් ඉස්සෙල්ලා ගැටලුවේ සිසිරසර් කිව්වානේ අංශක 40ට වඩා වැඩි කියලා පෙන්නන්න. මෙතන ඒක අකුරු වලින් දීලා තියෙනවා. එච්චරයි වෙනස් වෙලා තියෙන්නේ. අතන කෝණය අගයෙන් කිව්වා දැන් අකුරු වලින් දීලා තියෙනවා. අපි බලමු දරුවනේ එහෙනම්. එහෙනම් අපි දත්ත ටික ඇතුළත් කරනවා. එහෙනම් මෙතන කියන විදියට අපිට කියනවා ABCD ලක්ෂ 4 රූපේ Aට දකුණින් Dද Aට දකුණින් Dද Dට නැගෙනහිරින් Bද. Aට දකුණින් D Dට නැගෙනහිරින් B තියෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන දිශා දෙකක් අතර කෝණය අංශක 90යි කියන එක. අන්න එහෙනම් අපිට පුළුවන් මේන්න මේ කෝණය අංශක. දැන් මේ අංශක 90 හඳුනාගත්තේ නැත්නම් අපිට බෑ ත්‍රිකෝණමිතික අනුපාතය යොදන්න. අන්න එහෙනම් ත්‍රිකෝණමිතික අනුපාත යොදන්න අපි මෙන්න එතකොට අපිට කියනවා දකුණින් Bට දකුණින් ආයි කියන්නේ ප්‍රධාන දිශාවක් අන්න අංශක 90යි. එහෙනම් ඔන්න ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් අල්ලගත්තා අපි. ඊට පස්සේ කියනවා A සිට B හි දිගංශය කොහේ ඉඳන්ද A සිට යමු A වලට ඊළඟට අවශ්‍යයි උතුර මෙන්න උතුර දිගංශය අපිට කියනවා අංශක 145යි උතුරේ සිට දකුණු පැත්තට තියෙන කෝණය ඔන්න ලකුණු කරගත්තා 145ද AD මීටර් 20යි DC මීටර් 42යි ආන්න 42යි අවේ දී ඇති රූපය උපේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන මෙන්න තොරතුරු ලකුණු කරා. දැන් ඊට පස්සේ අපිට කිව්වේ කවුද? BAD කෝණයයි BCD කෝණය අතර සම්බන්ධයක් නෙමේ විශාල බව කියන්න කිව්වේ. දැන් අපි බලමු මෙන්න මේකෙදි අපිට පුළුවන් මේ තියෙන්නේ අපිට කියන්නේ B2යි BCD DABට වඩා විශාලයි කියලා කියන්නේ. එහෙනම් BCD පහළ කෝණය. එතකොට DAB ඉහළ කෝණය. DAB හොයාගන්න ලේසි. අපිට තියෙනවා 145යි මහා කෝණය සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ ප්‍රයෝග කරගන්න පුළුවන්. එහෙනම් පහසුවෙන්ම වට පුළුවන් DAB කෝණය හොයාගන්න පුළුවන්. 180න් 145ක් අඩු කරාට පස්සේ අංශක 35යි කියලා ලැබෙන ඔන්න එක කෝණයක් මගේ අවශ්‍යතාවයේ තියෙන එක කෝණයක් මම හොයාගත්තා. ඊට පස්සේ අපිට ඒ කෝණයත් ඇතුළත් කරගෙන අපි බලන්න ඕන ඊළඟ කෝණය හොයන්න. ඊළඟ කෝණය හොයන්න ඒ කෝණය තියෙන්නේ මෙතන. එතකොට ඒ කෝණයක් හොයාගන්න නම් දරුවනේ අපිට පාද දෙකක් අවශ්‍යයි. එක පාදයක් තියෙනවා. තව පාදයක් නැහැ. එතකොට ඉතුරු පාද දෙකෙන් එක පාදයක් ඉස්සෙල්ලා සිසිරසර් කිව්වා හොයාගන්න හැටි. ඒ වගේ අපිට පුළුවන් තවත් ත්‍රිකෝණයක් පාවිච්චි කරලා හොයාගන්න. හැබැයි එතෙන්දී අපිට හිතලා ඒ විදිහට හොයන්න පුළුවන්. මට මේ පාදයක් අවශ්‍යයි. එහෙනම් මේ ත්‍රිකෝණය තෝරගන්න පාදෙකුයි කෝණෙකුයි දන්නවනේ. හැබැයි ගානේ අපිට කියනවා DB දුර ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා. ඒක හොයන්නත් පොඩි උදව්වක් දීලා තියෙනවා. ඒක නොකියුවත් අපේ දරුවන්ට තර්කානුකූලව හිතන්නත් පුළුවන්. එහෙනම් අපිට පුළුවන් මෙන්න DB දුර හොයාගමු අපි ADB ත්‍රිකෝණය පාවිච්චි කළා. එහෙනම් අපිට පුළුවන් මෙන්න ත්‍රිකෝණය පාවිච්චි කරාට පස්සේ ඔන්න බලන්න අපේ ත්‍රිකෝණයේ අපිට අවශ්‍ය DB පාදය කවුද DB පාදය කියලා කියන්නේ? සම්මුඛ පාදය. කවුද 20යි කියලා කියන්නේ? බද්ධ පාදය. සබ ටක් ගාලා මතක් වෙනවා tan. අන්න tan අංශක 35 සමානයි සම්මුඛ පාදයේ BD බෙදීම 20යි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan වගුවේ බලමු අපි 35. එහෙනම් 0.7යි 0.2 තාම සරලයි. එහෙනම්
BD බෙදීම 20 අපිට පුළුවන් හරස් ගුණිතය අරගෙන මේන්න මේ 20න් ගුණ කරලා BD හොයාගන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා 14.0.4 BD. BD වලගේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට එන ආසන්න පූර්ණ සංඛ්‍යාවට 14යි. දැන් අපි දන්නෝ DB දුර දන්නවා. එහෙනම් DB දුර දන්න හින්දා අපිට පුළුවන් දැන් රූපයේ ඇතුළත් කරන්න පුළුවන් අන්න DB දුර 14යි කියලා. දැන් මගේ අවශ්‍යතාවය DCB එහෙම නැත්නම් BCD මේ තියෙන්නේ BCD කෝණය හොයන්න. දැන් අපි බලමු මෙන්න ත්‍රිකෝණය පාද දෙකක් තියෙනවානේ. බලමු කෝණය කවුද? මෙන්න කෝණය. කවුද එතකොට 14යි කියලා කියන්නේ? සම්මුඛ පාදය. කවුද එතකොට 42යි කියලා කියන්නේ? කර්ණය. සක සම්මුඛ පාදයක් කරන්නේ. සක සයින් අන්න කෝණය තෝරගත්තා sin BCD. එහෙනම් සම්මුඛ පාදය අන්න සම්මුඛ පාදය 14 බෙදීම 42යි. බෙදුවට පස්සේ එනවා 0.333. ආන්න දැන් sin වගුවේ එතකොට sin inverse sin වගුවේ කොහෙද තියෙන්නේ? බැලුවහම දරුවනේ අපිට තියෙනවා මෙන්න මේ අගය එනවා අංශක 19යි කලා 16 තියෙනවා මෙන්න මේ අගය. දැන් මට අවශ්‍ය BCD නෙවෙයි 2යි BCD. මම 2යි BCD ගන්නවා. 2යි BCD කියන්නේ මේක දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරාම මට ලැබෙනවා අංශක 38යි කලා 32ක්. අංශක 38යි කලා 32ක්. දැන් BCD ත් හොයාගත්තමම දැන් බලන්න BCD ත් හොයාගෙන තිනවා BAD ත් හොයාගෙන තිනවා අංශක 35යි කියලා. එහෙනම් මට සංසන්දනය කරන්න පුළුවන් මෙන්න මෙහෙම අංශක 38යි කලා 32 කියන එක 35ට වඩා වැඩි. එහෙනම් කොහොමද කියන්නේ? 38යි 32 කියලා කියන්නේ 2යි BCD යන්න මම ලිව්වා 2යි BCD 35යි කියලා කියන්නේ DAB. ආන්න මගේ පිළිතුර ඊට වඩා වැඩි. එතකොට අර සිසිරස ඉස්සෙල්ලා ගැටලුවේ කිව්වා වගේම අංශක ගානෙන් එතන වැඩි බව කිව්වා. ඒකම කෝණය නම් කරලා මම මෙතන කිව්වා. ඉතින් දැන් මං හිතන්නේ අපේ දරුවන්ට පැහැදිලි ඇති. අහන්නේ මොනවද? හරිම සරල කොටසක් අහන්නේ. පිළිතුරු ලියන්න පුළුවන් හරිම ඉක්මනින් ලකුණු ලබා ගන්න පුළුවන් ලකුණු 10ම. මං හිතනවා මේ පාඩමේ අපේ දරුවන්ට පාඩම ඉගෙනගෙන යම් ලකුණු ප්‍රමාණයක හිමිවීමක් තිබුණා නම් අද දවසේ ඒකත් ආවරණය කරගෙන මං හිතන්නේ ලකුණු 10ම සම්පූර්ණ කරගන්න දැන් තීරණය කරන්න ඇති හැකියාව ලැබුණ බව දැනෙනවා ඇති. එහෙනම් තව තවත් පුනරීක්ෂණය කරමින් තව තවත් ගණන් අදලා එයාගේ තහවුරු කරගන්න ඔබට අනාගතයේ ඔබට ඉදිරිපත් වෙන අපේ සාමාන්‍ය පෙළ විභාගයේදී විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීම සඳහා මේ දැනුම දායක කරගන්න. ඉතින් අද දවසේ අපේ පුනරීක්ෂණ පාඩම් මාලාව තුලින් ඔබ ඉතාමත් හොඳ දෙයක් පුනරීක්ෂණ කරලා තියෙනවා කියලා හිතනවා. ඒ දැනුම දායක කරගෙන ඔබ විශිෂ්ට සාමාර්ථ ගනී කියලා අපි අපේක්ෂා කරනවා. එහෙනම් ඒ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා අපි සමු ගන්නවා. ඔබට ආයුබෝවන්.